මෙත් බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදන්. සම්මා සම්බුදු සරණයි. වාසනාවන්ත පින්වන්ත ඔබ හැම දිනාටම තෙරුවනේ අනන්ත වූ ගුණ බලයෙන් ඔබ සෑම දිනෙකටම නිරුක් භාවය, නිරෝගී භාවය, සුවපත් භාවයම සැලසේවා. සබ්බ දානං ධම්ම දානං ජිනාති. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානයයි. එනිසයි ශ්‍රද්ධාවන්ත පින්වන්ත ඔබ සෑම දිනෙකටම බොදුනුවන්ගේ හදවතෙහි නාලිකාවේ මෙසදහම් විකාශයෙන් නිරන්තරයෙන්ම මේ උතුම් වූ ධර්ම ශ්‍රවණය සිදු කරන්නට අවකාශය උදහපත් කර සිටින්නේ. සුපින්නතුනි, අද මේ උතුම් වූ ධර්මානුශාසනාව සිදු කරන්නට අපගේ ගෞරවනීය වූ ආරාධනය පිළිගෙන අපගේ මැදිරි පරිශ්‍රයට වැඩම අවදහලේ අවසරයි සිහිපත් කරන්නට පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාරපගේ පින්වන්ත ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේව පාදහාභි වන්දනීය නමස්කාර පූරකව සාදු නාද ලබා දෙමින් ධර්මානුශාසනාව සඳහා පිළිගනු ලබනවා. ඒ වගේම අද මේ උතුම් වූ ධර්මානුශාසනාවේ සිට ඇති දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ වැලිගම දෙහිපිටියේ ශ්‍රී පඤ්ඤාසේකර මාවතේ තරංගා නිවසේ පදිංචි විශ්‍රාමික ගුරු නන්දා වරාවිට මහත්මිය ඇතුළු ඒ පින්වන්ත පිරිස විසින් ඔවුන්ගේ අරමුණු ලෙස මුදුන්පත් කොටගෙන තිබෙන්නේ මීට වසර 11කට පෙර පරලෝක සැපත් වන්නට ඉදුණා වූ ස්වාමි පුරුෂයාණන් වන නෙල්සන් වරාබිට මහතාට ඒ පුණ්‍ය ආනුමෝදනාවන් සිදු කිරීම. ඒ වගේම අද දිනට 20 වසරක් සපිරෙන එකම දරුවා වන දර්ශි තරංගා වරාවිට බිනබියට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් දෙපාර්ශවයේම දෙමාපියන් සහෝදර සහෝදරියන් ඥාති පුස්සමුදු මහේෂ් සෝමතිලක සහ ඥාති දියණිය අමාලි අනුරුද්ධිකා විජේසේකරටත් පරලෝක සැපත් සංසාරගත සියලු ඥාති මිත්‍රාදීන්ටත් පින්පෙත් අනුමෝදන් කිරීම. ඒ වගේම උත්පලව සිටින අනෝබජිට්ටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් සුජීවත්ව සිටින නන්දා වරාවිට මහත්මිය ඇතුළු ඒ පවුලේ සෑම දිනාටමත් ශීල සුවාරණ ගිරන් භික්ෂු මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාටත් ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් අතිපූජ්‍ය කලිගමුවේ ඥානදීප පින්වන්ත ස්වාමීන් වහන්සේටත් ඒ සිත ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම තමයි ඒ ශ්‍රද්ධාවන්ත පින්නතුන්ගේ අරමුණු ලෙස මුදුන්පත් කොටගෙන තිබෙන්නේ. ඒ ශ්‍රද්ධාවන්ත පින්නතුන්ගේ උතුම් වූ අරමුණු, උතුම් වූ ප්‍රාර්ථනයන් ඒකාන්තයෙන්ම සඵල වේවා. සාදු සාදු සාදු. සුපින්නතුනේ උතුම් වූ ධර්මානුශාසනාව සිදු කරන්නට වැඩමවා වදහලපගේ පින්වන්ත කල්යාණ මිත්‍ර දේශකයාණන් වහන්සේට පාදහාභි වන්දනීය නමස්කාර පූරකව සාදු නාද ලබා දී ධර්මානුශාසනාව සඳහා ආරාධනයන් සිදු කර සිටපා. අවසරයි අප පින්වන්ත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙත් සදහම් නාලිකාව ඔස්සේ ලංකා වාසී සදහැවතුන්ට පමණක් නෙවෙයි, සමස්ත ලෝකවාසී සදහැවතුන්ටම බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකි වන පරිදි
අද මේ උතුම් දේශනාවේ පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් කටයුතු කරන්නේ වැලිගම දෙනිපිටියේ ශ්‍රී පඤ්ඤාසේකර මාවතේ තරංගාහි පදිංචි විශ්‍රාමක ගුරු මෑණි නන්දා වරාවිට මහත්මිය විසිනු. එතුමියගේ බලාපොරොත්තු අතරේ සඳහන් කරනවා මීට වසර 11කට පෙර මිය ගිය තම ස්වාමි පුරුෂයා වන නෙල්සන් වරාවිට රාලහාමිට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම අද දිනට 20 වසරක් සපිරෙන එකම දරුවා වන දර්ශී තරංගා වරාවිට මෙනවියට ආශිර්වාද කෙරේම. දෙපාර්ශවයේ දෙමාපියන් සහෝදර සහෝදරියන් ඥාතිපුත් සුමුදු මහේෂ් සෝමතිලක සහ ඥාති දියණි අමාලි අනුරුද්ධිකා විජේසේකර යන පිරිසටත් පරලෝසපත් සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනට උත්පලව සිටින අනෝමජිත්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින නන්දා වරාවිට මහත්මිය ඇතුළු පවුලේ සැමටත් සීල සුවාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාටත් දේශකයාණන් වහන්සේටත් ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේටත් මෙත් කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, මේ සසර කටුකයි දුකයි. පින්වතුනි, කෙනෙකුට తాවකාලික වූ ලෞකික සැප ලබා ගන්න පුළුවන්. ලෞකික ජීවිතය තුල සැපයක් නැහැ කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා නැහැ. සැප තියෙනවා. හැබැයි පින්වතුනි, ඒවා බොහෝම తాවකාලිකයි. පස්කම් සැප ස්ථිර නැහැ. ඒවා తాවකාලිකයි. ඒ නිසායි සදාකාලික සැපයක් වන නිර්වාණය සාක්ෂාත් කරගන්නට බුදුදහම උගන්වන්නේ. නිවන් සුවය පරම සැපතයි. නිබ්බාණං පරමං සුඛං. ඒකට හේතුව පින්වතුනි, අනිත් හැම සැපයක්ම වෙනස් වෙන සුළුයි. ලෝකේ වෙනස් නොවන එකම සැපත නිවන. නිවන වෙනස් නොවන්නේ ඇයි? නිවන ලබන කෙනෙක් නිවන කියලා දෙයක්, තැනක්, විඳීමක් දක්නට නැති නිසායි. ඒ නිසා පින්නතුනි, නිර්වාණය කියන එක වෙනස් වෙන එකක් නෙවෙයි. අන්න ඒ නිසා නිවන් සැපත පරම සැපතයි. අගක් මුලක් නොපෙනෙන මේ මහා සසරෙහි අපි දැනට ඉන්නේ මේ එක නවාතැනක. අපේ කර්මය, අපේ ආයුෂ අවසන් වෙනකොට මේ ජීවිතයෙන් අපිට ඉවත් වෙන්න සිද්ධ වෙනවා. ආයු ස්මාච විඥානං. ආයුෂ ඉවර වෙනකොට, කර්ම ශක්තිය ඉවර වෙනකොට, ශරීර රස්නේ අවසන් වෙනකොට අපි කියනවා අපි මලා කියලා.
පින්නතුනි අපි මැරිලා නැවතත් තව තැනක උපදිනවා. ස්වභාවය මේකයි. තවත් තැනක ඉපදෙමින් නැවතත් මරණයටපත් වෙමින් ඉපදී ඉස්සරහට යනවා. ඒ නිසා අපේ සංසාරයේ ආරම්භ වෙච්ච දවස දන්නෙත් නැහැ. අවසන් වෙන්නේ කවද්ද කියලා දන්නෙත් නැහැ. අනමතග්ගෝ යං භික්කවේ සංසාරෝ කියලා කිව්වේ ඒකයි. මේ සංසාරය අනවරාග්‍රයි කියලා කිව්වේ ඒකයි. ඒ නිසා අපි ඉන්නේ අනවරාග්‍ර සංසාරයක. මේ සසර දුක නැති කරලා අපි නිර්වාණය සාක්ෂාත් කරගන්නට නම් ඒ පරම සැපත වූ උතුම් සැපත ලබා ගන්නට නම් නොවෙනස් සැපත ලබා ගන්නට නම් පින්වතුනි නිවනට තියෙන මොන බාධාද කියලා හඳුනගෙන අන්නේ බාධා ටික දුරු කරගන්න ඕන. අන්නේ බාධා ටික දුරු කරගත්තොත් තමයි අපට නිර්වාණය නම් උතුම් සැපත පසක් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ නිවන නම් උතුම් සැපතට ළඟා වෙන්නට තියෙන බාධා මොනවාදයි අපි මෙහිදී විමසා බලමු. නිවනට තියෙන බාධා අතරෙහි සසර උපත සිද්ධ කරවන ප්‍රධාන කරුණු දෙකක් භාග්‍යවතුන් වහන්සේ මුලින් පැහැදිලි කළා. ඒ තමයි අනමතග්ගෝ යං භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිච්ඡා නීවරණාන අවිද්‍යාව නම් වූ නීවරණය. තණ්හා සංයෝජනානම් තණ්හාව නම් වූ සංයෝජනය. එහෙනම් මේ අවිද්‍යාවත් මේ තණ්හාවත් දෙක අපට නිවනට බාධා කරන කරුණු දෙකක්. ප්‍රධාන කෙලෙස් දෙක. අපි උත්සාහ කරන්න ඕනේ එහෙනම් මේ අවිද්‍යාව දුරු කොට විද්‍යාව පහළ කරගන්නත් තණ්හාව දුරු කරන්නත් මෙන්න මේ කාරණා දෙකට තමයි අපි උත්සාහ කරන්න ඕනේ. එහෙනම් නිවනට බාධා වෙන කරුණු දෙකයි මුලින්ම එකක් අවිද්‍යාව එකක් තණ්හාව. මේ අවිද්‍යාව තණ්හා දෙක කොහෙද තියෙන්නේ? මේ අවිද්‍යාවත් මේ තණ්හාවත් තියෙන්නේ හිතේ. අවිද්‍යාව යනු නොදැනීම, අනවබෝධය, මුලාව, මෝඩකම. මොනව නොදැනීමද? මොනව අවබෝධ කර නොගැනීමද? ලෝකය නොදැකීම. ලෝකය අවබෝධ කර නොගැනීම. මේක තමයි අවිද්‍යාව. විඥා කියලා කියන්නේ දැනගත්තා කියන එකයි, අවබෝධ කරගත්තා කියන එකයි. මොකද්ද අවබෝධ කරගන්නේ? ලෝකය. මොකද්ද ලෝකය කියන්නේ? පංච උපාදානස්කන්ධ නම් වූ ලෝකය. එනම් මේ බඹයක් පමණ වූ ශරීරය. මේක තමයි ලෝකය. දැන් ඔබෙන් ඇහුවොත් පින්වතුනි මම පංච උපාදානස්කන්ධ ඔබ එක විටම කියාගෙන යයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. රූපය යනු කුමක්ද? ඇයි ඒට රූපයක් කියන්නේ? වේදනාව යනු කුමක්ද? ඇයි ඒට වේදනා කියන්නේ? සංඥා යනු කුමක්ද? සංඥා කියන්නේ මොනවද? ඇයි ඒකට සංඥා කියන්නේ? සංකාර කියන්නේ මොනවද? ඇයි සංකාර කියන්නේ? විඥානය කියන්නේ මොකද්ද? විඥාණයට ඇයි එහෙම කියන්නේ? මෙහෙම ඇහුවොත් ඒවටත් ඔබ උත්තර දෙයි. රූපය කියන්නේ ඒක වෙනස් වෙන නිසා රූපති වෙනසක් තියෙන නිසා ඒක. වේදනා කියන්නේ දැනීම හිවත් වින්දනය කිරීම කියලා ඔබ කියයි. මේ විදියට උත්තර දෙයි.
එතකොට පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධයක්ද ඒ අපිට තියෙන්නේ? නෑ. ඒ තියෙන්නේ දැනීමක්. දැනීම ඔබත් මටත් දෙන්නටම තියෙනවා. හැබැයි පංච උපාදානස්කන්ධය අවබෝධ කරගෙන නැහැ අපි. අවබෝධය තමයි මෙතන වටින්නේ. යම් දවසක පංච උපාදානස්කන්ධය අවබෝධ කරගත්තොත් අන්න එදාට කියනවා අපිට විද්‍යාව පහළ වුණයි කියලා. දැන් භාග්‍යවතුන් වහන්සේ සිය මංගල ධර්ම දේශනාව පවත්වන්න බරණැස ඉසිපතනාරාමයට වැඩම කළා. ඉසිපතනයේදී පස්සක තවුසන්ට දේශනා කළේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ඒ සූත්‍රය දේශනා කරන්න ආරම්භ කරද්දිම භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. පෙර නොයසූ ධර්මතාවක් මට පහළ වෙලා තියෙනවා. මොකද්ද පහළ වුණු ධර්මතාව කියලා වචන පහකින් විස්තර කරනවා. චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විච්ඡා උදපාදි ආලෝකෝ උදපාදි. වචන පහයි. ලබාගත් ධර්මාවබෝධය බුද්ධත්වය වචන පහකින් විස්තර කළා. ඒ වචන පහ අතරේ එක වචනයක් තියෙනවා විච්ඡා උදපාදි. මට විද්‍යාව පහළ වුණා. විද්‍යාව පහළ වුණා යනු අවිද්‍යාව නැති කළා. අවිද්‍යාව කියන්නේ මුලාව, මෝඩකම, අනවබෝධය. විද්‍යාව කියන්නේ එහෙනම් මුලාවෙන් අත් මිදීම, ලෝකී යථාර්ථය වටහා ගැනීම, ලෝකය අවබෝධ කර ගැනීම, දැන ගැනීම. ඔන්න මේක තමයි විද්‍යාව. එතකොට භාග්‍යවතුන් වහන්සේ විද්‍යා උදපාදි කියලා දේශනා කළේ මම ලෝකේ අවබෝධ කරගත්තා. එහෙනම් අපට නිවනට තියෙන බාධාව මොකද්ද? අවිද්‍යාව. තාම ලෝකේ අපි අවබෝධ කරගෙන නැහැ. ලෝකය අවබෝධ කරගෙන නැහැ කියන්නේ තාම අපි ඉන්නේ අනවබෝධයේ. අවිද්‍යාවේ. එහෙනම් ඒ අවිද්‍යාව දුරුකොට විද්‍යාව පහළ කරගත යුතුයි. අවබෝධය ලබා ගත යුතුයි. එහෙනම් නිවනට තියෙන පළවෙනි බාධාව අවිද්‍යාවයි හිත තුළ. ඒ හිතේ තියෙන අවිද්‍යාව දුරු කරන්නට අපි කටයුතු කරන්න ඕන. අන්න ඒකයි පිටු. දෙක තණ්හා. දැන් අපට නිවන නැති වෙලා තියෙන එකක් තණ්හාව නිසා. දැන් අපි සංසාරයේ මෙරි මෙරි ඉපදි යන්නේ ඇයි? පින්නතුනි තණ්හාව නිසා. දැන් ඔබ අහයි හිතෙන් කොහොමද හාමුදුරුවෝ කියන්නේ තණ්හාව නිසා උපදිනමයි කියලා. කොහොමද අපි පිළිගන්නේ කියලා? මෙන්න පින්නතුනි. අපි මේ වර්තමාන ජීවිතය කියලා කියන්නේ අපි අතීතේ හිතපු විදිය. අපි අතීතයේ හිතපු විදියට තමයි මේ වර්තමානයේ අපේ සකස් වෙලා තියෙන්නේ. වර්තමානයේ හිතන විදියට තමයි අනාගතය හැදෙන්නේ අපි. එතකොට අතීතයේ හිතපු විදිය කියන්නේ අතීතයේ ඇතිවෙච්ච තණ්හාවයි. අතීතයේ ඇතිවෙච්ච තණ්හාවේ ප්‍රතිඵලයක් තමයි වර්තමාන ජීවිතය. සිතුවිලි කියන්නේ ඒවා. වර්තමානයේ ඇතිවෙන තණ්හාවේ සිතුවිලි තමයි අපේ අනාගතය සකස් කරන්නේ. අපි ජීවත් වෙන්නේම තණ්හාව නිසානේ පින්නතුනි. ගේ දොර හදන්නේ, යාන වාහන ගන්නේ, මිල මුදල් හොයන්නේ, රන් රිදී මුතු මැණික් ගන්නේ, ඇඳුම් පැළඳුම් ගන්නේ, සෙරෙප්පු සපත්තු ගන්නේ, මේ ඔක්කොම කරන්නේ ආශාවෙන්නේ. තණ්හාවෙන්.
දැන් මා ඔබට ප්‍රකාශ කළේ අතීත සිතුවිලි අතීතයේ හිතපු විදියට තමයි අපි වර්තමාන ජීවිතේ මේ සකස් කරගෙන තියෙන්නේ. අතීතයේ හිතපු විදිය කියලා කියන්නේ අතීතයේ ඇතිවෙච්ච තණ්හාවේ ප්‍රතිඵලය තමයි වර්තමානය. වර්තමාන තණ්හාවේ ප්‍රතිඵලය තමයි අනාගතය. දැන් ඔබට තේරෙනවා එහෙනම් තණ්හාවේ ප්‍රතිඵලයක් නිසා තමයි ජීවිතය හැදෙන්නේ කියන්නේ. දැන් අපි මරණාසන්න මොහොතට එනවා. අපි තණ්හාව නැති කළාද? නැහැ. අපිට තණ්හාව තියෙනවා. එතකොට මරණාසන්න මොහොතට එනකොට අපේ තණ්හාව තාම තියෙනවා නම් මැරෙන්නේ තණ්හාවත් එක්කනම් නැවත උපදිනවද නැද්ද? නැවත උපදිනවා පින්නතුනි. අන්න තණ්හාව පාදක කරගෙනයි නැවත අපේ උපතක් සිද්ධ වෙන්නේ. තණ්හාව හේතු වන්නේ උපතට නම් උපත නැති කරන්නට තණ්හාව නැති කළ යුතුයි. ඔබට වැටහෙන්නේ නැති දැන්. උපත නැති කරන්නට නම් ඉපදීම වළක්වන්නට නම් මේ ආශාව මේ තණ්හාව මේ මමත්වය නැති කරන්න ඕන. එහෙම නැතුව බෑ. එතකොට සසර මෙරි මෙරි උපදින්නේ තණ්හාව නිසා නම් නිවනට බාධා වන ප්‍රබලතම කරුණ තණ්හාවයි. එහෙනම් නිවනට බාධා දෙකක් අපි කිව්වා. එකක් අවිද්‍යාව, එකක් තණ්හාව. පින්නතුනි. නිවනට බාධා වන තවත් කරුණු රාශියක් තියෙනවා. ඒ කරුණු අතරේ තියෙන ප්‍රධාන දෘෂ්ටි දෙකක්. එක ශාශ්වත දෘෂ්ටිය, දෙක උච්ඡේද දෘෂ්ටිය. එතකොට ශාශ්වත දෘෂ්ටියයි උච්ඡේද දෘෂ්ටියයි මෙන්න මේ දෙක නිසා අපි නිවන අපට ලැබෙන්නේ නැති වෙලා තියෙනවා. මෙන්න මේ වැරදි ආකල්ප වැරදි සංකල්ප වලින් අපි වෙන් වෙන්න ඕන. මොකද්ද ශාශ්වත දෘෂ්ටිය කියලා කියන්නේ? ශාශ්වතයි කියන්නේ ස්ථිරයි කියන එකයි. ස්ථිරසාර යමක් ලෝකයේ තියෙනවා. එතකොට පින්නතුනි අපි තුල තියෙන අස්මිමානය කියන එක ආත්ම සංකල්පය. මේ ආත්ම සංකල්පය අපි තුල තියෙන තාක්කල් අපට නිවන පසක් කරගන්න බෑ. නිවන පසක් කරගන්නට මේ ආත්ම සංකල්පය දුරු කළ යුතුයි. මමය මාගේ යන සංකල්පය දුරු කරන්න ඕනේ. ඒ මමය මාගේ යන සංකල්පය දුරු කළ තමයි නිර්වාණය පසක් කරගන්න පුළුවන්. බුද්ධ කාලය වෙනකොට ಭಾರತයක ශාස්ත්‍රූවරයෙක් හිටිය පකුද කච්චායන කියලා. මේ පකුද කච්චායන ශාස්ත්‍රූවරයා ප්‍රකාශ කළේ පුද්ගලයා සකස් වන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ සුඛ දුක්ඛ ජීව කියන පදාර්ථ හතකින්. ඔහු ප්‍රකාශ කරනවා මේ සප්ත පදාර්ථයේ ස්ථිරයි. මේ සප්ත පදාර්ථය වෙනස් වෙන්නේ නැහැ. මේ සප්ත පදාර්ථයෙන් තමයි මිනිස්සය පුද්ගලය සකස් වෙන්නේ. පදාර්ථ හත වෙනස් වෙන්නේ නැත්නම් පදාර්ථ හතෙන් සකස් වෙච්ච මිනිස්සයාද වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ඔහු මරණයටපත් කරන්න බෑ, වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි ආත්ම සංකල්පය. ඒකට කියනවා ශාස්වත දෘෂ්ටිය. එතකොට
මේ ශාස්වත දෘෂ්ටිය අපේ හිතේ තියෙන තාක්කල් අපිට යථාර්ථය අවබෝධ කරගන්න බෑ පින්නතුනි. ඇත්ත ඇති සැටියෙන් දැකීමේ නුවණ ඇති කරගන්න බෑ. ඒ නිසා අපිට නිර්වාණය පසක් කරගන්න බැරි වෙලා තියෙනවා. ශාස්වත දෘෂ්ටිය. තුන්වෙනි කරුණ තමයි උච්ඡේද දෘෂ්ටිය. උච්ඡේදයි කියන්නේ ලබාගත් ජීවිතයෙන් සියල්ල අවසන් කියන එකයි. ලබාගත් ජීවිතයෙන් සියල්ල අවසන් වේ යයි ඉගැන්වූ ශාස්ත්‍රූවරයෙක් බුද්ධ කාලේ හිටියා. ඒ තමයි අජිත කේස කම්බල. එයා ඉගැන්වුවේ පුද්ගලයෙකුගේ ජීවිතය ඇති වුණා නැති වුණා එතනින් ඉවරයි. චාතු මහා භූතිකෝ අයම් පුරුෂෝ යදා කාලං කරෝති පඨවි කායං අනුපේති අනුපගච්ඡති ආපෝ තේජෝ වායෝ කායං අනුපේති අනුපගච්ඡති. මේ ආදී වශයෙන් ඔහු විස්තර කරනවා. සෑම පුද්ගලයෙක්ම සකස් වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා භූත කොටස් වලින්. ඒ සතර මහා භූත කොටස් පෙන්නතුනි පුද්ගලයා සකස් වෙන්නේ සතර මහා භූත කොටස් වලින්. මේ සතර මහා භූත කොටස් පුද්ගලයාගේ මරණයත් එක්ක මොකද්ද වෙන්නේ? පුද්ගල මරණයත් එක්ක ඒවා බාහිර ලෝකේ කොටස් වලට එකතු වෙනවා. ශරීරයේ තියෙන තද ගතිය හේවත් පටවි ගතිය මරණයත් එක්ක බාහිර ලෝකයේ තද ගතියට හේවත් පටවි ගතියට එකතු වෙනවා. ආපෝ කියන්නේ වැగిරෙන ස්වභාවය. එතකොට වැగిරෙන ස්වභාවය ඇති ශරීරයේ තියෙන දේවල් මරණයත් එක්ක බාහිර ලෝකයට එකතු වෙනවා. තේජෝ ශරීරයේ තියෙන උණුසුම උෂ්ණත්වය මරණයත් එක්ක බාහිර ලෝකයට එකතු වෙනවා. ශරීරයේ තියෙන වායුව මරණයත් එක්ක බාහිර ලෝකයේ වායුවට එකතු වෙනවා. ඔන්න පින්වතුනි සිද්ධ වෙන දේ ඔහුගේ ඉගැන්වීමට අනුව. කවුද ඔහු? අජිත කේසකම්බ. මේ ඔහුගේ ඉගැන්වීමට අනුව එතනින් මිනිස්යාගේ ජීවිතයේ අවසන් ආයි උපදින්නේ නැහැ. යාවත් ජීවේත් සුඛං ජීවේත් ඍණං කෘත්වා ග්‍රිතං පිවේත් භස්මී භූතස්ය දේහස්ය පුනරා ගමනං කෘතං. යාවත් ජීවේත් සුඛං ජීවේත් ජීවත් වන කාලය පුරා සතුටින් ඉන්න. සුඛං සැපෙන් ඉන්න. ඍණං කෘත්වා ග්‍රිතං පිවේත් ණය වෙලා හරි කමන්නේ ගිතෙල් අනුභව කරන්න. ඇයි ගිතෙල් අනුභව කරන්න කියන්නේ? ඉන්දියාවේ සුඛෝභෝගී ආහාරයක් නිසා. පුළුවන් තරම් සැප විඳින්න කියන එක නේකින් කියන්නේ. භස්මී භූතස්ස දේහස්ස මේ දේහය මලාට පස්සේ මේ දේහය භස්මී පුච්චලා අලු කරනවා. පුනරාගමනං කෘතං. එහෙම කළාට පස්සේ මොන උපතක්ද මොන ඇතිවීමක්ද ආයි. ඔන්න මේක තමයි උච්ඡේද දෘෂ්ටිය. මේ වගේ අදහසක් අපේ හිතට ආවොත්
ඒක සම්‍යක් දෘෂ්ටියක්ද මිත්‍යා දෘෂ්ටියක්ද? මිත්‍යා දෘෂ්ටියක්. එතකොට මිත්‍යාව තියාගෙන අපට නිවන් දකින්න පුළුවන්ද? බෑ. එහෙනම් පින්නතුනි අපි මිත්‍යාවෙන් දුර වෙන්න ඕන. එහෙනම් ලබාගත් ජීවිතයෙන් සියල්ල අවසන් වේයයි ප්‍රකාශ කිරීම මහා මිත්‍යාවක්. ලබාගත් ජීවිතයෙන් සියල්ල අවසන් වෙන්නේ නැහැ. තණ්හාව තියෙනකම් මෙරි මෙරි උපදිනවා. නමුත් පින්නතුනි අජිත කේස කම්බල නැත්තම් උච්ඡේද දෘෂ්ටියක් ඉදිරිපත් කළ ඔහු ප්‍රකාශ කළේ ලබාගත් ජීවිතයෙන් සියල්ල ඉවරයි කියලා. අපි තුල මේ අදහස આવොත් ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒ නිසා අපට ඒක නිවනට බලවත් බාධාවක්. පින්වතුනි ලබාගත් ජීවිතයෙන් සියල්ල ඉවරයි කියන තැනට එන්න බැරි. අපි තුල තණ්හාව තියෙන තාක්කල් නැවත නැවත උපදින නිසා. මේ උච්ඡේද දෘෂ්ටියට අදාළ මිත්‍යා දෘෂ්ටි තියෙනවා 10ක්. මොනවද? නත්ති දින්නම්. දීමේ ප්‍රතිවිපාක නැත. නත්ති ඉත්තං නත්ති හුතං. මහා දානයේ විපාකත් නැහැ, කුඩා දානයේ විපාකත් නැහැ. නත්ති සුකට දුක්ඛතානං කම්මානං පලං විපාකෝ. සැප දුක් කියලා දෙයක්වත් නැහැ. ඒවයි විපාකෙකුත් නැහැ. නත්ති අයන් ලෝකෝ නත්ති පරෝ ලෝකෝ. මෙලවත් නැහැ, පරලොවත් නැහැ. නත්ති මාතා අම්මට සලකල වැඩක් නැහැ. නත්ති පිතා පියාට සලකල වැඩකුත් නැහැ. නත්ති සත්තා ඕපපාතිකා. ඕපපාතිකව හටගන්නා ඉබේ හටගන්නා සත්වයින් නැහැ. නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා. සත්‍ය දැනගත් සත්‍යාවබෝධය ලැබූ උතුමන් මේ ලෝකෙ නැහැ. ඔක්කොම නැහැ. එතකොට මෙතන තියෙන මිත්‍යාවක්. මේක තමයි උච්ඡේද දෘෂ්ටිය. එහෙනම් පින්වතුනි නිවනට බාධා වන මේ කරුණු දෙක, එකක් සාස්වත දෘෂ්ටිය, ස්ථිර සාර වූ පුද්ගලයෙක් ලෝකයක් තියෙනවා. බුදුදහමේකට විරුද්ධයි. බුදුදහම නිට්ටයයි සුඛයි ආත්මයි වෙනුවට අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි තමයි දේශනා කළේ. ඒ නිසා අනාත්ම වූ ලෝකයක් තුල ආත්මයක් ගැන කතා කරන්න බෑ. නමුත් ආත්මයක් කියන தত্ত্বය තම මානසිකත්වයේ තියෙන තාක්කල් නිවන් දකින්න බෑ. අන්න බාධාව. උච්ඡේද දෘෂ්ටිය භෞතික වාදය, භෞතිකත්වය පමණක් සියලු තීරණ ගන්නා ස්වභාවය පෙන්වතුනි තියෙන තාක්කල් හිතේ නිර්වාණය පසක් කරගන්න බෑ. එහෙනම් මෙන්න මේක හරියට තේරුම් ගන්න. ඔන්න දැන් කාරණා 4ක් කිව්වා. නිවනට බාධා වන එකක් තමයි අවිද්‍යාව. 2 තමයි තණ්හාව. 3 තමයි ශාස්ත්‍රත දෘෂ්ටි ආත්ම සංකල්පය. 4 තමයි උච්ඡේද දෘෂ්ටිය. 5 නිවනට බාධා වන තවත් සංකල්පයක් තමයි නිවනට බාධා වන තවත් සංකල්පයක්. ඒ තමයි පින්නතුනි අපි තුල තියෙනවා
අත්ත කිලමතානුයෝගී අදහස්. අපි තුල තියෙනවා කාමසුකල්ලිකානුයෝගී අදහස්. ඔන්න නිවනට බාධා වෙන තවත් කරුණු දෙකක්. එක අත්ත කිලමතානුයෝගය, දෙක කාමසුකල්ලිකානුයෝගය. අත්ත කිලමතානුයෝගය කියන්නේ ශරීරයට අධික දුක් දීම. බුද්ධ කාලයේ මේ වගේ අදහස් තිබුණා. මිනිස්සු ශරීරයට සෑහෙන්න දුක් දුන්නා. ඒ මොකටද? ආධ්‍යාත්මයේ තියෙන කෙලෙස් නසන්න. ಭಾರತයේ හිටිය අය දුක් විඳ වගේ නෙමෙයි. ඒවට 100,000 ගුණයක් වැඩි කළ දුක් විඳලා බැලුවා. ශරීරයට දුක් දීලා බැලුවා. නිවන පසක් කරගන්න පුළුවන්ද කියලා බෑ. ඒ නිසා අත්දැකීමෙන්ම එය ප්‍රතික්ෂේප කළා. අද වුණත් පින්නතුනි අත්ත කිලමතානුයෝගී ජීවිත ගත කරනවා නම් කෙනෙක්, අපි හිතන්නේ එතන තමයි සීලය තියෙන්නේ කියලා. එතන තමයි සීලය තියෙන්නේ. ඒක තමයි අපි හිතන්නේ. නමුත් පින්වතුනි, ඒ වැරදි අදහසක්. දැන් බලන්න එදා තිබුණා ශරීරයේ කෙලෙස් නසන්න අජව්‍රත එළුව වාගේ ඉරියව් දැක්වුවා. ගෝව්‍රත හරක් වාගේ ඉරියව් දැක්වුවා. සුනක ව්‍රත බල්ල වාගේ ඉරියව් දැක්වුවා. මොකටද? ශරීරයේ තියෙන කෙලෙස් නසන්න. අභ්‍යන්තරයේ තියෙන කෙලෙස් නසන්න. පුළුවන්ද? බෑ. හිතෙන් ජය ගන්න ඕන ලෝකය ගතෙන් ජය ගන්න බෑ. ඒ නිසා ගත කොයිතරම් වෙහෙසටපත් කළත් හරියන්නේ නැහැ. හිතෙන් ලෝකය දකින්නකම්. ලෝකයේ දැකීමේ අවස්ථාවට තියෙන බලවත් බාධාවක් තමයි අත්ත කිලමතානුයෝගය විවිධ ව්‍රත සමාදන් වීම. දැන් මෙහිම කියනකොට පින්නතුනි ඔබට හිතෙන්න පුළුවන් අපි නම් එහෙම නැහැ කියලා. බලන්න නැද්ද කියලා. ඔන්න හාමුදුරු කෙනෙක් ඉන්නවා. හාමුදුරුවෝ දුක් විඳිනවටනේ ගිහි ඔබ වැඩිපුර කැමති. මම දැක්ක අන්තර්ජාලයේ සමාජ මාධ්‍යයේ පෝස්ට් එකක්. හාමුදුරු කෙනෙක් වඩිනවා. උන්වහන්සේගේ සිවුරේ අණ්ඩක් අල්ලලා, ඒ කියන්නේ මේ අණ්ඩයක් අල්ලලා සිවුර ඉරලා කෑල්ලක්, සිවුරු කෑල්ලක් එතෙන්ට තියලා මහලා. මේක දැකපු කෙනෙක් ෆොටෝ එකක් අරගෙන සමාජ මාධ්‍යයට ඇතුල් කළා තියෙනවා. එතන ගොඩාක් කමෙන්ට් දාලා තියෙනවා. මෙන්න නියම හාමුදුරුවෝ, මෙන්න සිල්වත් හාමුදුරුවෝ, මෙන්න ගුණගරුක හාමුදුරුවෝ, මෙන්න හාමුදුරුවරු මේ තමයි නියම හාමුදුරුවෝ. දැන් බලන්න මොකද්ද දැකලා තියෙන්නේ? සිවුරේ ඉරිච්ච සිවුර තැනට කෑල්ලක් අල්ලලා තව සිවුරු කෑල්ලක් මහලා. මේක දැකපු අය දාන්නේ සිල්වත්කම තියෙන්නේ එතනයි. එතකොට අණ්ඩ දාපු සිවුරක් අඳිනව නම් පුද්ගලයා කොහොම හිටියත් කමන්නේ, ඒ තමයි සීලවන්තයා. අන්න බලන්න අපි හාමුදුරුවෝ දුක් විඳිනවට අපි ඊටාම කැමති. හොඳ සිවුරක් අරන් දෙන්නේ නැහැ හාමුදුරුවන්ට. අරක දැකලා ඒකට පෝස්ට් දානවා. බලන්න. ඒ නිසා මේක සම්පූර්ණ වැරදි අදහසක්. බලන්න නිවනට බාධා වෙන හැටි. අපේ වැරදි අදහස් තියෙනවා. දැන් හාමුදුරු කෙනෙක් වඩිනවා මේ පාවහන් දාන්න නැතුව.
අපි පැහැදෙනවද නැද්ද? පැහැදෙනවා. ගිනි ගහන අවුවේ පාරේ සිරෙප්පු දෙකක් නැතුව යනකොට ඒක දකින කෙනෙක් ඒකට පැහැදෙනවා අන්න සිල්වත් හාමුදුරුවෝ. අන්න රහත් වෙලා ඇති අර හාමුදුරුවෝ. නැත්තම් පුළුවන්ද ඔච්චර ගිනි ගහන අවුවේ ඔහොම යන්න? අන්න බලන්න. අපි පැහැදුනේ සිරෙප්පු දෙක නැතුවට. පැහැදෙන්න ඕන සීලයටනේ, දර්ශනයටනේ. පැහැදුනේ සිරෙප්පු දෙක නැතුවට. දැන් හිතන්නකෝ අපි හාමුදුරුවෝ කෙනෙක් වැඩ ඉන්න කුටියකට යනවා. ඒ කුටියේ තියෙන එක ඇඳක්. ඒක ලණු වලින් වියපු ඇඳක්. ඒකේ පැදුරක් දාලා තියෙනවා. කොට්ටයක් නැහැ. උන්වහන්සේගේ සිවුර අටට වගේ නමලා කොට්ටේ හැටියට ඒ පැදුර උඩ එක කොනක තියලා තියෙනවා. උන්වහන්සේගේ පිණ්ඩපාත යන පාත්‍රය පැත්තක තියෙනවා. උන්වහන්සේට පෑන් වළඳන්න මැටි කලයක් පැත්තක තියෙනවා. අපි හිතමු ඔය කුටියේ තියෙන්නේ ඔච්චරයි. අපි යනවා මේ කුටියට. හාමුදුරුවෝ. අපි පැහැදෙනවද නැද්ද? පැහැදෙනවා. ඇයි පැහැදෙන්නේ? හාමුදුරුවෝ සරලයි, අල්පේච්ඡයි. ඒ නිසා උන්වහන්සේ ළඟ සීලය ඇති. රහත් වෙලා ඇති, සෝවාන් වෙලා ඇති. ඇත්තටම අල්පේච්ඡතාවය නෙමෙයි අපි හිතුවේ. අපි ආසයි හාමුදුරුවෝ අර ලණු ඇඳේ නිදා ගන්නවට. බලන්න කොච්චර හිංසාවාදී චේතනාවක්ද කියලා අපි තුල තියෙන්නේ. අපි ගෙදර හොඳට කුෂන් කරපු මෙට්ටයක් දාපු ඇඳක නිදා ගන්නවා. හොඳට පාවහන් දානවා. එතකොට අපේ කකුල් වලින් අපට විස බීජ එන්නේ නැහැ. අපි ආරක්ෂා වෙනවා. ජරාව පෑගෙන්නේ නැහැ. මොන තරම් ජරාව පාරවල් වලද? සෙම් සෝටු වැසිකිලි උතුරල ගිහිපුවා, බල්ලෝ බලල්ලෝ කැත කරපුවා, කෙල ගහපුවා, කාණු ගොඩ දාපුවා. මේව පාරේ වර්ෂාවට අරව විසිරිලා යනවා. ඒව පාග අපි සිරෙප්පු නැතුව යනවට කැමති. අපි ඒව පාගන්නේ පින් ඔබ හොඳට සිරෙප්පු දාලා සපත්තු දාලා එතකොට ඒ ජරාව පෑගෙන්නේ නැති වෙන්න ඒවයින් ආරක්ෂාලා විස බීජ වලින් ආරක්ෂලා අපි යනවා. හැබැයි හාමුදුරුවෝ සිරෙප්පු නැතුව පාවහන් නැතුව යනවට හරි ආසයි. ඕන ජරාවක කමක් නැහැ. ඒ කියන්නේ එතන තියෙන හිංසාවාදී චින්තනය. සරල අල්පේච්ඡ බව නෙවෙයි. මං කිව්වේ ඒකයි හාමුදුරුවන්ගේ කුටියට ගියහම අර ලණු ඇඳේ හාමුදුරුවෝ සැතපෙනවට අපි කැමතියි. හොඳ ඇඳක නිදා ගන්නවට කැමති නැහැ. එතකොට සීලය තියෙන්නේ අර ලණු ඇඳේ. සීලය තියෙන්නේ පාවහන් නැතිකම. සීලය තියෙන්නේ අණ්ඩ දෙමු සිවුරේ. බලන්න මේවට තමයි ව්‍රත කියලා කියන්නේ. ඒ ව්‍රතවලට අපි කැමතියි. ඒ නිසා පින්නතුනි අපේ මේ අදහස තමයි අත්ත කිලමතානුයෝගී අදහස. එහෙනම් අත්ත කිලමතානුයෝගයට අපි කැමතිය කියන්නේ නිවනට බාධාවක්. ව්‍රතවලට කැමතියි. දැන් අපි හිතමු විහාරස්ථානයක් හදලා තියෙනවා අලංකාරව ටයිල් අතුරලා මාලිගාවක් වගේ. ඒකට අපි නිකන් ඊර්ෂ්‍යයි. සමහර අය පන්සල මොකටද ඔහොම? ඔබ දැකලා නැහැ ජේතවනාරාමයේ කොහොමද තිබුණේ? වේළුවනාරාමයේ කොහොමද තිබුණේ? නිග්‍රෝධාරාමයේ කොහොමද තිබුණේ? නේ?
බුදුරජාණන් වහන්සේ භික්ෂුවට විහාර වර්ග 5ක් පිළිගන්න යෝජනා කළා. පන්සල් වර්ග 5ක්. විහාර, අඩ්ඩයෝග, පාසාද, හම්මිය, ගුහා. එතකොට මෙතන පාසාද කියලා එකක් තියෙනවා. ප්‍රාසාද මහල් සහිත ගොඩනැගිලි. ටයිල් අතුරපු මාබල් අතුරපු ග්‍රැනයිට් අතුරපු සුවිශේෂී ස්ථාන. ඒවා බාර ගන්න කිව්වා. දායකයෝ හදලා දෙන්න. එපා කියලා ප්‍රතික්ෂේප කළේ නැහැ. පින්නතුනි මෙතන තේරුම් ගන්න ඕන විහාරස්ථානයේ ටයිල් ඇතුරුවට එතන නෙවෙයි ගැටලුව තියෙන්නේ. අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන හිතයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ස්ථානයේ හිතින් අල්ලගත්තොත් තමයි ඒවට ආසාවෙන් ප්‍රශ්නේ. හිතින් අල්ලා ගන්න නැත්තම් කිසි ගැටලුවක් නැහැ. බුදුදහම උත්සාහ කළේ හිත හදන්න මිස ගත හදන්න නෙවෙයිනේ. ශාපි උත්සාහ කරන්න ඕන අන්න එතෙන්ට එන්නේ. එහෙනම් අත්ත කිලමතාණු යෝගයේ නිවනට බාධාවක්. දුක් විඳ විඳ ඉන්න කිව්වේ නැහැ බුදුහාමුදුරුවෝ. දෙක කාමසුකල්ලිකාණු යෝගය. අධික ලෙස සුඛ විහරණය ලැබීම. පස්කම් සැප ලැබීම. අධික ලෙස සුඛ විහරණයට ගියොත් රසමසවුලින් යුක්ත වූ ජීවිත ගෙවන්න ගියොත් එතන වෙන්නේ කාමයේ රාගය වැඩෙන එක. එතකොට ඒක නිවනට බාධාවක්. එහෙනම් කාමය රාගය නොවැඩෙන විදියට අපි කටයුතු කරන්න ඕන. එහෙනම් අත්තකිලමතාණු යෝගේනොත් අත්මිදෙන්න ඕන, කාමසුකල්ලිකාණු යෝගේනොත් අත්මිදෙන්න ඕන. ඔන්න පින්නතුනි නිවනට බාධා වන මං කරුණු කීපයක් දැන් දේශනා කළා. 1 අවිද්‍යාව. 2 තණ්හාව. 3 ශාස්ත්‍ර දෘෂ්ටිය. 4 උච්ඡේද දෘෂ්ටිය. 5 අත්තකිලමතාණු යෝගය. 6 කාමසුකල්ලිකාණු යෝගය. මෙන්න මේ නිවනට බාධා පමුණුවන පලිබෝධ කෙලෙස් හඳුනාගෙන ඒවා වළක්වලා ඇත්ත ඇති සැටියෙන් දැකීමේ නුවණ පියවරෙන් පියවර ඇති කරගෙන ගියොත් තමයි ඔබට නිර්වාණය පසක් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිර්වාණය පසක් කරගන්නට නිවනේ බාධා කරුණු හඳුනාගෙන ඒවා දුරු කරන්නට ක්‍රියා කරමු. ඒ තුලින් ඔබටත් මටත් උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්නට අවස්ථාව උදා වේවි. එවැනි තත්ත්වයක් ගොඩනගා ගන්නට මේ පැහැදිලි කිරීම ඔබට ශක්තියක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද මේ උදාර මහා ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි පින්වත් දායකත්වයේගෙන කටයුතු කළේ වැලිගම දෙනිපිටියේ ශ්‍රී පඤ්ඤාසේකර මාවතේ තරංගාහි පදිංචි විශ්‍රාමික ගුරුමෑණි නන්දා වරාවිට මහත්මියයි. නන්දා වරාවිට මහත්මියගේ බලාපොරොත්තුවක් තියෙනවා මීට වසර 11කට පෙර මිය ගිය තම ස්වාමි පුරුෂයා වන නෙල්සන් වරාවිට රාලහාමි සඳහා පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම අද දිනට 20 වසරක් සපිරෙන එකම දරුවා වන දර්ශී තරංගා වරාවිට මෙනවියට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙපාර්ශවයේ දෙමාපියන් සහෝදර සහෝදරියන් ඥාති පුත් සුමුදු මහේෂ් සෝමතිලක සහ ඥාති දියණි අමාලි අනුරුද්ධිකා විජේසේකරටත් පරලෝසපත් සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත්
මේ පින් අත්පත් වේවා. ඒ අය සුඛිත මුදිත වේවා. උතුම් අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. ඔත්පලව සිටින අනෝමජිත්තත් ඉක්මන් සුවය ලැබේවා. සුජීවත්ව සිටින නන්දා වරාවිට මහත්මිය ඇතුළු පවුලේ සැමටත් සීල සුවාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාටත් දේශකයාණන් වහන්සේටත් ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේටත් මෙත් කාර්ය මණ්ඩලයටත් සැමටත් මේ කුසල බලයෙන් මෙලොව යහපතම වේවා. පරලෝ සුගතිය අත්පත් වේවා. අවසන උතුම් අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. තෙරුවනේ අනන්ත වූ ගුණ බලයෙන් ඔබ සෑම දිනෙකටම නිදුක් භාවය, නිරෝගී භාවය, සුවපත් භාවයම සැලසේවා. උතුම් වූ ධර්ම ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත පින්වන්ත ඔබ සෑම දිනෙකටම උතුම් වූ ධර්ම අවබෝධයේ පිණිස මේ කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා. සුබෙනතුනි අද මේ උතුම් වූ ධර්මානුශාසනාව සිදු කරන්නට වැඩම වාපදාලේ අවසරයි සිහිපත් කරන්නට පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාරපගේ පින්වන්ත ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට පාදහාභි වන්දනීය නමස්කාර පූරක වේ පුණ්‍යානුමෝදනාපන් සිද්ධ කර සිටින බව. ඒ වගේම අද මේ උතුම් වූ ධර්මානුශාසනාවේ සිදහැති දායකත්වයෙන් කටයුතු කරනු ලැබුවේ වැලිගම දෙහිපිටියේ ශ්‍රී පඤ්ඤාසේකර මාවත තරංගාහි පදිංචි විශ්‍රාමික ගුරුමෑණි නන්දා වරාපිට මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වන්ත පිරිස විසින් ඒ ශ්‍රද්ධාවන්ත පින්වතුන්ගේ උතුම් වූ අරමුණු උතුම් වූ ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන්ම සඵල වේවා. සාදු සාදු සාදු. සුබෙනතුනේ තවත් පැවණීම උතුම් වූ ධර්මානුශාසනාවකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබගේ නිවහනෙන් සමගන යන්නට අවසරයි. ඔබ සැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.